වෙසක් පුර පසළොස්වක පෝදා මේ උතුම් පින්බර දිනේ පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයට අමාවැස්ස පෝදා සජීව විකාශයෙන් ඔබ නැවත කැඳවා ගන්නවා. අපි ඔබට සිහිපත් කරනවා විශේෂයෙන් උදෑසන සිට අපි කළ මතක් කිරීමක්, පුංචි පූර්ව සූදානමක් මේ වැඩසටහනේදී සිදු කරගෙන ඉන්න කියන සිහිපත් කිරීම. පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයේ නිර්මාතෘ අමරපුර සිරිසුමන විහාර පාර්ශවයේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය කොළොන්නාවේ ශ්‍රී සුමංගල මහානායක මාහිමියන් වහන්සේ අද සවස 4ට මේ භූමියේ සිට නවාරහාදී ආශිර්වාද පහන් පූජාවක් ඔබේ සිත ශාන්තිය උදෙසා පවත්වනවා. හවස 4ට පැවැත්වෙන මේ ආශිර්වාද පූජාව සියත රූපවාහිනිය අමාවැස්ස ඔස්සේ සජීව ලෙස ඔබ වෙත ගෙන එනවා. 4ට ඔබ මෙයට සහභාගී වෙන්නට කලින් පැන් බඳුනක්, ඒ වගේම පහනක්, තෙල්, පැන් බඳුනක් සූදානම් කරගෙන තබා ගන්න. ඒ සූදානම සහිතව හවස 4ට නවාරහාදී ආශිර්වාද පහන් පූජාවට සහභාගී වන්න අතිපූජ්‍ය කොළොන්නාවේ ශ්‍රී සුමංගල මහානායක මාහිමියන් වහන්සේ මේ වෙසක් පුන් පෝදා ඒ උතුම් ආශිර්වාද පූජාව සිදු කරනු ලබනවා. දැන් අමාවැස්ස දම්සභා මණ්ඩපයේ බෞද්ධ සාහිත්‍යයෙන් නිවනට, ඒ වගේම ලෞකික ජීවිතයේ ජයග්‍රහණ උදෙසා, ශක්තිමත් පෞරුෂයක් උදෙසා මේ ආදී විවිධ අංශවලට ලැබෙන්නා වූ දායකත්වය පිළිබඳව අපි කතා කරමින් ඉන්න අතරතුර කාව්‍ය විශාරද අලවතුරේ විජිත අබේවික්‍රම කිවිඳුන් 80 දශකයේ එවකට කැසට් පට යුගයක් තිබුණේ. ග්‍රැමෆෝන් යුගය, ඉන් අනතුරුව 60 දශකයේදී කැසට් යුගය ආරම්භ වෙලා 80 වෙනකොට තිබුණේ කැසට් පට. එතුමා පටාචාරා පුවතින් ආරම්භ කරලා ඊටම විශාල සංඛ්‍යාවක් කැසට් පට ඔස්සේ ඒ කාලේ මේ ජන කවියා තුල එදා පැවති නිවනට මිනිසුන් සමීප කරවීමේ ආකර්ශනීය මහා හැකියාවෙන් අපේ දැයට සහනයක් අත් කර දුන්නා. අපි ඊටම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා එදා පානදුරේ අරිය ධම්ම මාහිමියන් වහන්සේගේ යුගයේ ඒ සමකාලීන කිවියෙකු ලෙස ඔබ ආරම්භ කළ ගමනද ගෞරවයෙන් සිහිපත් කරමින් අපේ ජන කවියා සාහිත්‍ය රසය ඇසුරෙන් කොහොමද නිවනට මඟ පෑදුවේ කියන දේ පැහැදිලි කරන්න. අද විද්වත් සභාවට සහභාගී වෙන අපේ පූජනීය නායක හාමුදුරන් වහන්සේලා ඉතා මැනවින් පැහැදිලි කළා සම්බුද්ධ උත්පත්තිය කොයි ආකාරයෙන්ද සිදු වුනේ, සාහිත්‍ය කොයි ආකාරයෙන්ද නිර්මාණය වුනේ කියන කාරණාව දයන් මහත්මයා මැනවින් පැහැදිලි කළා. මම ජන කවියට එන්න කලින් අර අපේ හාමුදුරුවෝ, අපේ නායක හාමුදුරුවෝ මුලින්ම ප්‍රකාශ කළා සිද්ධාර්ථ උත්පත්තිය කෙතරම් සාහිත්‍යාත්මකද කියන කතාව. බුද්ධත්වයේ ලැබුවට පස්සේ ගයාන් මහත්මයා සමාජයේ වෙච්ච, ලෝකයේ ඇති වෙච්ච වෙනස මෙන්න මෙහෙම කවියකට නගලා තියෙනවා. ගලා හැලුණු ගංගා නවතිනවා, කතා කරයි ගොළු කොරු ඇවිලු මිහි මණ්ඩලම සුවපත් වෙනවා, සම්බුදු පදවිය ලොව සැලවෙනවා, මුළු මිහි මඩලම සුවපත් වෙනවා, සම්බුදු පදවිය ලොව සැලවෙනවා. අපේ හාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය මහා මායා දේවියගෙන් සිදු වුණේ කොහොමද කියන එක ත්‍රිපිටකාගත විතාමත් මැනවින් පැහැදිලි කළා. දැන් මහත්මයා සාහිත්‍යයෙන් තොරව බෞද්ධ දර්ශනීය විකාශනය වුණේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු බොහෝ දේශනා සැබවින්ම සාහිත්‍යාත්මකයි. ඒ නිසා මේ ලෝකේ පූජනීයම පවුල මම එසේ කිව්වොත් වැදගත්, ඒ පිළිබඳව සටහනක් තියලා මම ජන කවියට යන්නම්. බුදුසහම, බුදුදහම, ජීවිතයේ ඔබ සහ වීරිය සහ නිවනට පාර කපන්නේ කොහොමද කියන කාරණාව මේ උත්තරීතර ගායනය නමස්කාර කුසුමාංජලියක් වේවා. අම්මා කවුරුද
ලොවම එළිය කළ ඒ මහා මායාව සොඳුරු පියතුමා සිදුහත් නම් දුන් සුදවුන් රජින්දානෝ සුදවුන් රජින්දානෝ දෙවැනි මාවකවි පල්ලමු තැනමගෙන ප්‍රජාපති වූ ඒ අම්මාවරු සම්බුදු පාමුල අමානිවන් දුටුවෝ අමානිවන් දුටුවෝ කවුරුද පිය බඳ බෝසත් පෙම රැඳි යසෝදරාවෝ ලය බැඳි සෙනෙහස මව්පිය උරුමය රාහුල කුමරානෝ රාහුල කුමරානෝ රම්‍ය සුරම්‍ය සුබද දමාගිය සිදුහත් යතිඳානෝ කවුරුද දිය දද ලොවම නිවාහල් ගෞතම සමිඳානෝ ගෞතම සමිඳානෝ ඒ වාචික නමස්කාරයත් එක්ක අපේ හාමුදුරුවෝ මාලිම්බඩ අපේ හාමුදුරුවොත් සඳහන් කළා බෞද්ධ සාහිත්‍ය කොහොමද නිර්මාණය වුණේ කිය. සද්ධර්ම රත්නාවලිය ලියවෙන යුගයේ වෙනකොට අපේ ධර්මසේන හාමුදුරුවෝ ජීවිතය පිළිබඳ යථාර්ථය මහ පොළොවට ගත්තා. හේනට ගත්තා. උන්වහන්සේ කුඹුරට ගත්තා. එයින් ඉගෙනගත්ත ජන කවියා නිවනට කවිය සාහිත්‍ය කොච්චර ලං වෙනවද? සාහිත්‍යයෙන් කොයිතරම් දුරට ගයන් මහත්මයා උපදේශ දෙනවද කියන්න අපි ඊටාත්ම බලමු මේ ජන කවියෙන් මොකක්ද දෙන සාහිත්‍යයෙන් නිවනට යන පාර. මේ තාත්තා කෙනෙක් අපේ හාමුදුරුවනේ දුවකට අමතනවා මෙන්න මෙහෙම. ගොඩින් යන්න හොඳ පාර තියෙද්දිත් ගෝරු මඩේ එරුණාද තමා මහනිල් මල් විල ළඟම තියෙද්දිත් වරාමලක් කැඩුවාද තමා වරාමලක් කැඩුවාද තමා කොතෙක් කැලේමි බමර තියෙද්දිත් නිලමැස් සන්මග ගියේද තමා මෙතෙක් රටේ හොඳ පිරිමි සිටිද්දිත් සොරෙකුට කල් බැන්දාද තමා සොරෙකුට කල් බැන්දාද තමා අත්තානමේව පටමන් අපේ හාමුදුරනේ අවසරයි මට පාලි පාඨයක් කියන්න. Taman පළමුව නිවැරදි පාර යන්න ඕන මහාන් මහත්ම. ගොඩින් යන්න හොඳ පාර තියෙද්දි තාත් අහනවා පුතාගෙන් හෝ දියණියගෙන් විශේෂයෙන්ම දියණියකටයි මේක අදාළ වෙන්නේ. ගෝරු මඩේ රුණාද තමා. බුදුහාමුදුරුවෝ කියන්නේත් එක් මේ සසර නැමැති ගෝරු මඩේ එරෙන්න එපා. නිර්වාණය නැමැති ගොඩමගින් යහපත් පාරෙන් යන්න. එරුණොත් නිවනක් නැහැ. වීරිය වඩන්නේ ඒ සඳහා. මහනෙල් මල්විල ළඟම තියෙද්දිත් වරාමලක් ඇයි නෙලන්. මහනෙල් සුවඳයි වරාමල බිහිසුණුයි. එහෙමනම් දහම නිර්මලයි අදහම බිහිසුණුයි කියන කාරණාව වීරිය පාරමිතාවක් වශයෙන් වඩන්ට පුළුවන් ගයන් මහත්මයා. ඒ විතරක් නෙවෙයි හොඳ නරක තෝරා ගැනීම තමයි බුදු සමය හරය. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. වපුරන්නේ කුමකින්ද අස්වැන්න එයින් ලැබෙනවා. ඒ නිසා අහනවා කොතෙක් කැලේමි බඹරති දෙයි නිලමැස්සන් මග යන්. නිලමැස්සෝ යන්නේ ගඳට දුර්ගන්ධයට. හැබැයි මීමැස්සෝ යන්නේ යහපතට. එතකොට යථාපි අපි හාමුදුරුවනේ බුදුහාමුදුරුවෝ කොච්චර ලස්සනට කියනවාද භික්ෂූන් වහන්සේලාට යථාපි බමරෝ පුප්පං වන්න ගන්ධං අහේටයන් ඵලේති රසමාදා ඒවංගා මේ මුනිච්චරේ මේ අපේ හාමුදුරුවෝ දෙපාය ගෙවෙනකන්
දෙපය ගෙවනකන් දහඩිය දමින් පාගමනින් වඩින්නේ අපේ සදහැවත් බෞද්ධයන් වෙනුවෙන් මේ බෞද්ධ සාහිත්‍යයේ කොයිතරම් දුරට නිවනට සමීපද කියන කාරණාව ගයන් මහත්මයා එකට එකතු කරලා දෙන්නට තමයි ඉදිරිපත් වෙන්නේ. මේ අතර මේ ලෝකේ විශ්ව ධර්මතා තියෙන. බුදුදහම ඉදිරිපත් කරන්නේ හොඳ මිනිස්සෙක් වෙන්න කියන කාරණාවනේ. ඒ විශ්ව ධර්මතාවයේ කවියෙක් ජන කවියෙක් මෙන්න මෙහෙම ලස්සන නිර්මාණයකට නගනවා සහිතස්ය භාවන් සාහිත්‍යය. සහිත භාවයේ තමයි සාහිත්‍ය රස සහිත භාවය. අපි නිරාමිස සුවයත් එක්තරා විදිහක රසයක්. මේ අහන්න බම්මර තුඩක් විස වුණාට නැතනම් මල සිඹින්න ආහසේ ඉඳන් වැසි වැටුණට නැතනම් බිම තෙමන්න ලොව අඳුරේ ගිලි ගියත් ඒ ඇති කඩු පුල් පිපෙන්න ගාගේ වැලේ පිපුණට බෑ හැම මලටම සුවඳ දෙන්න. බමරුන්ට මල් සිබින්නට තහනමක් නැහැ. මිනිසා මල පොඩි කර රස වින්දට බමරා එසේ රස විඳින්නේ නැහැ. ඒ නිසා බමර මීපැණිය බඳින ආකාරයෙන් ජීවිතය සකස් කරගන්න බෞද්ධ සාහිත්‍යයේ ඕනතරම් උපමා කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අහසින් ඉඳලා තරු වැටෙන ලෝක ධර්මතාවයේ කාටවත් තහනම් කරන්න බෑ. ඕනම ආගමක් අදහන් ඕනම සිටිවිල්ලක් යහපත් සිටිවිල්ලක් දරන්න බුදුදහමෙන් වීරිය වඩන්න ඉඩ දීලා තියෙනවා. ගයන් මහත්මයා අපෙන් ඇහුවොත් ආලෝකයේද අන්ධකාරයේද වඩා වැදගත් කියලා අපි එකපාරට කියයි ආලෝකය. හැබැයි දෙවියන් පවා පුදන කඩුපුල් මල් පිපෙන්නේ රාත්‍රියේ. මේ ලෝකයේ පැවැත්ම බොහෝ විට රඳා පවතින්නේ රාත්‍රියම. කවියා ධනිතාර්ථයෙන් කියනවා ආලෝකයට යන්න නම් තමා අන්ධකාරයේ ඉන්නවාය කියන කාරණාව තමෝ ජෝතිපරායන වෙන්න අවශ්‍ය වෙනවයි කියන කාරණාව පැහැදිලි කරනවා. බුදුහාමුදුරුවන්ගේ ශාසනය තුලත් හොඳ අය හිටියා නරක අය හිටියා. ඒ නිසා කියනවා ගහේ වැලේ පිපුණට බෑ හැම මලටම සුවඳ දෙන්න. හැමෝටම අපේ හාමුදුරුවෝ දන්නවා නිවන් දකින්න බෑ. කෙලෙස් අඩු අය කෙලෙස් වැඩි අය ඉන්නවා. ඒ නිසා ගහක මලක පිපුණ සැනින් පුළුවන්කමක් නැහැ නිවන් දකින්ටේ කියන කාරණාව පැහැදිලි වෙනවා. මට තවත් එක මොහොතක් දෙන්න. දැන් අපේ බුදුදහමේ උගන්වනවා යථාර්ථය තේරුම් ගන්න උපමා දෙකක්. ඒ දෙක තමයි හැන්දයි දිවයි කියන කතාව. මේක ධම්මපදයේ තාමත්ම මනවින් විග්‍රහ වෙනවා. අපි බලමු ඒකට එන්න කලින් මේ ජනකවියා බෞද්ධ ආගම බුදුදහම තමන්ගේ කරගෙන දරුවෙකුට මෙන්න මෙහෙම සමාජයට පණිවිඩයක් දෙනවා. මහාන් මහත්මයා ඉම්බුල් කිරිබතේ තියෙන රස ගුණ හිඟන කොළපත නොමැත දන්නේ ගොඩ බිමෙහි තන එමට තිබුණත් මීමා මඩටය රුචි වඩන්නේ මීමා මඩටය රුචි වඩන්නේ සුපිපිනෙළුමක් ඇඟේ හැපුණත් මැඩියා කවදද මිතුරු වන්නේ කුඹුරු වතු පිටි විනා වැස්සෙන් ගල් තලය මොන පළද ගන්නේ කුඹුරු වතු පිටි විනා වැස්සෙන් ගල් තලය මොන පළද ගන්නේ. ජීවිතේ ඉඹුල් කිරිබතේ තියෙන රසගුණ හිඟන කොළපතට දැනෙන්නේ නැහැ. ගොඩබිමෙහි තනකොළ තිබුණට මීමා මඩටමයි රුචි වෙන්නේ. අධාර්මිකව ජීවත් වෙනවා. බුදුදහමයි ජීවිතයයි ඔබයි සාහිත්‍යයයි. ජනකවිය ගයාන් මහත්මයා විශ්වවිද්‍යාලයේ ගිය උපාධිධාරියෙක් නෙවෙයි. හැබැයි ඔහුට තිබුණා අපේ හාමුදුරුවෝ මාලිම්බඩ අපේ නායක හාමුදුරුවෝ කිව්වා වගේ ජන සාහිත්‍ය පෝෂණය වුණ බුදුදහමින් ලැබුණු ආభాසය ජන කවියට තිබුණා. ඔහු පන්සලෙන් ඒක පෝෂණය කරගත්. පිරිවෙනින් පෝෂණය කරගත්. පාලි ධර්මයෙන් ත්‍රිපිටක ධර්මයෙන් ඒක පෝෂණය කරගෙන තමන්ගේ හදවත නැත්තම් තමන්ගේ අදහසෙම ඉදිරිපත් කළා. ගොඩබිමෙහි තනෙමට තිබුණත් මීම මඩටමයි රුචි වන්නේ. ඒ විතරක් නෙවෙයි දැන් නෙළුම ඇඟේ හැපුණත් මැඩිය කවදාවත් මිතුරු වෙන්නේ නැහෙනි. ඒ වගේම තමයි අධාර්මිකයට ධර්මය පෙව්වත්
කවදාවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. නිවන් මගට යමු වෙන්නේ නැහැ. ජන කවියා කොයිතරම් පැහැදිලි කරලා තියෙනවද? බුදුදහමයි ජන කවියයි සාහිත්‍යයයි වීරිය පාරමිතාවක් වශයෙන් යන් ඒ කාලේ පොත්පත් තිබුණේ නැහැ. කටපාඩමින් ආවේ කතෘ අඥාතයි. හැබැයි දැනුම සඥාතයි නැත්තම් තාමත්ම සවිඥානික දැනුමක් මේ ජන කවියා ඉදිරිපත් කරනවා. ඔහු අවසානට කියනවා මේ කුඹුරු වතු පිටි විනා වැස්සෙන් ගල් තලය මොන පළද ගන්න. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඉදිරියට පැහැදිලි කරයි. සමහර වෙලාවට දැන් චුල්ලපන්තක හාමුදුරුව වගේ මුල් කාලේ ගල් තලයක්වත් කිසිම දෙයක් තේරුම් ගන්නට බැරුව හතරපද ගාථාවක් අවබෝධ කර ගන්නට බැරුව හිටියේ. හැබැයි රජෝහරණයෙන් බුදුහාමුදුරුවෝ අර નિયમિત වර්ෂාව සද්ධර්ම වර්ෂාව එකට එකතු කළායි කියන කාරණාව මට පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි. දැන් ලෝ වැඩ සංගරාව ලියවෙන කාලෙට එනකොට ඉතා හොඳ ධර්මෝපදේශ මේ අද කාලෙට ගැළපෙන ධර්මෝපදේශයක් මේ ලියවෙන්නේ පෙදවිරිතෙන් ගයන් මහත්මයා මම එක කවියක් කියලා අපේ මොහන් මහත්මයාගේ අවස්ථාව ලබා දෙන්නම්. කල්ලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකෙකිනි මිනිසත් බව ලැබ ගන්නේ මෙදෙකිනි මෙසාසර දුක් දුරලන්නේ සුදනෙනි කිම වීරිය නොකරන්නේ. මිනිස් ආත්ම භාවයක් ලැබීම බුද්ධෝත්පාද කාලයක් පහළ වීම තුල තමයි ගයන් මහත්මයා වීරිය පාරමිතාවට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒකම ධම්මපදයේ බුද්ධ වගේ 4 වෙනි ගාථාවේදී සඳහන් කරනවා මෙන්න මේ විදිහට. කිච්චෝ මනුස්ස පටිලාබෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්දම්ම සවනං කිච්ඡං බුද්ධානං උප්පාදු. මිනිස්සත් බව ලබා ගැනීමද ජීවිතය රැක ගැනීමද ඊට අපහසුය. එහෙත් සද්ධර්ම ශ්‍රවණයද මුනිවරයෙකුගේ උපත සිදුවීමද ඊට දුර්ලභ වන්නේ කිය. එහෙමනම් මේ ලැබුණු මිනිස් භවෙන් ජන කවියෙන් බුදුදහමෙන් සුපෝසිත වුණ වීරිය පාරමිතාවක් තුල ජීවිතේ ජය ගන්නට බුදුදහම අපිට පාර කියා දෙනවා ගයන් මහත්මයා. කාව්‍ය විශාරද අලවතුරේ විජිත අබේවික්‍රම කිවිඳුනි 80 දශකයේ මුල සිට අසාහුරු පුරුදු බුදුදහමේ ගැඹුරු කරුණු පවා ඊ타මත්ම ලයන්විතව හදවතට ලං කළ ඔබේ ස්වරය අහගෙන ඉන්නකොට අපි දන්නවා මුළු රටේම බුදුනුවන් මේ නිරෝධායන ඇඳිරි නීති පරිසරයක ඉන්නවා කියලා නෙවෙයි. එහෙම සමරන වෙසක් කුල්ලක් නෙවෙයි උන්ට දැනෙන්නේ නැත්තේ. විදුලි බුබුලු දැල් වෙවි නිවෙමින් තිබෙන මහා තොරන් රාජයෙකු ළඟ එහෙම නැත්නම් මහා පහන් කූඩුවක් ළඟ මහා දන්සලක් ළඟ වෙසක් අසිරිය මැද ඉන්නවා කියන හැඟීමක් ඔබේ ස්වරයත් සමග අපට දැනුනේ. අපි මේ හුදකලා වෙලා ඉන්න නිරෝධායන ඇඳිරි නීතියක් නිසා දුරස් වෙලා ඉන්න පන්සල් වලට එන්න එපා කියන වෙසක් මංගල්‍යයක් වුණු මේ දිනය මේ පරිසරයම ඔබ වෙසක් අසිරියෙන් නහවාලුවා. මනෝවිද්‍යා දේශක හා මානව හැකියා සංවර්ධන පුහුණු උපදේශක මොහාන් පල්ලිය ගුරු මහතාණෙනි. බෞද්ධ සාහිත්‍ය මේ කියවුණු දේවල්, ගැයුණු දේවල් ධනාත්මක ඉලක්කයකටම නේද මිනිසා විශේෂයෙන් අපේ දේශීය බොදුනුවන් රැගෙන ගිහින් තියෙන්නේ. ඔබතුමාගේ අදහස මොකක්ද? ධර්මයෙන් පෝෂණය කරන්නට මේ අවස්ථාවේ මේ ස්ථානයට වැඩම කරපු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අපිව කාව්‍යයෙන් පෝෂණය කරමින් වැඩසටහනට අලංකාරයක් එකතු කරන කිවිතුමනි. ඒ වගේම ඊටාම දක්ෂ විශේෂයෙන්ම බෞද්ධ වැඩසටහන් මෙහෙයවන්න කුවන ගායන මෙතුමනි. මේ මොහොතේ මේ වැඩසටහනත් එක්ක සජීව සම්බන්ධ වන ශ්‍රී ලංකා වාසී ලෝකවාසී බෞද්ධ පින්වතුනි. අපි අද සාකච්ඡා කරමින් ඉන්නේ බුදුදහම තුල සාහිත්‍ය, ඒ සාහිත්‍යයෙන් අපේ ජීවිතවලට ගන්න පුළුවන් වටිනාකම් ගැන. ගායන මහත්මයා විශේෂයෙන්ම මතු කරන්නේ මේ මොහොතේ අපි කාලීන වශයෙන් මේ මුහුණ දෙමින් සිටින ප්‍රශ්නයත් අපේ ජීවිතයේ අභියෝගයක් කොටගෙන වීරයෙන්
මේ කාලවකවානුව පසු කරගෙන අපේ ජීවිත යම්කිසි සාර්ථකත්වයක් කරා උදා කර ගන්නට යම්කිසි කරුණු කාරණා ටිකක් අපේ පූජනීය ධර්මය වන බුදුදහම දැසුරු කරගෙන සිවිල් සමාජීය අත්දැකීම් එකතු කරගෙන ඔබට ගෙනෙන්නටයි ඔහුගේ මා සඳහා දී ඇති ආරාධනය. මා ප්‍රථමයෙන්ම අපි මේ සාමින් වහන්සේලාත් අපේ කිරිතුමනොත් බෞද්ධ සාහිත්‍යයේ මහඟි කෘතියක් වන ජාතක කතා පොත් වහන්සේ සිහි කරන්නට යෙදුණු නිසාවෙන් ගාන් මහත්මයා මා එතනින්ම පටන්ගෙන සාමින් වහන්සේලා අපූර්වට ධර්ම කරුණු විග්‍රහ කරන්න නිසාවෙන් මා ඊතරම් ධර්ම කරුණු විග්‍රහ කරන්නට යන්නේ නැතුව මා ඒට සුදුසෙක් නෙවෙයි උන්වහන්සේලා මුල් ආසනයේ වැඩ වාසය කරන නිසා සිවිල් සමාජීය අත්දැකීම් කීපයකින් ඔබේ සිත් සතන් ශක්තිමත් කරගෙන ජීවිත යලි යථා තත්ත්වයට පත් කරගන්න කරුණු කාරණා කීපයක් කතා කරන්න කැමතියි. බුදු දහමම අපි දකින්නේ වීරය මත පදනම් වූ නේද මේ සසර දුක ඊතර ඒ ගඟ ඒ සාගරය නැත්නම් ඒ දුක තරණය කරලා ඉන් ඊතර වී නිවන නැමැති මහා වටිනා ඒ තැන ලබා ගන්න ඒ අවබෝධය ලබා ගන්න බෞද්ධයෙක් තුල තිබෙන්නට ඕන අත්‍යවශ්‍ය දෙයක් තමයි වීරය. ඒතර බුදු රජාණන් වහන්සේ නැත්නම් බෝසතාණන් වහන්සේ කියන්නේ අපිට මෙතෙක් ජීවිතයේ හමුවන ඒ වීරිය පාරමිතාව නැත්නම් වීරය කියන කාරණය මනවින්ම ප්‍රගුණ කොට ඒ උත්තරීත තත්වයට ළඟා වූ අපගේ ධර්ම නායකයන්න් වහන්සේ බවට පත් වෙනවා. එතකොට බුදුදහම තුල සාහිත්‍යමය වශයෙන් විශේෂයෙන් ජාතක කතා පොත් වහන්සේ තුල යම්කිසි ලෞකික හෝ පාරලෞකික දියුණුවක් අත්පත් කරගන්නට අපේක්ෂා කරන අයෙක් තුල තිබිය යුතු මූලික ගුණාංග ගණනාවක් කතා අනුසාරයෙන් සමාජගත කරලා තිබෙනවා කියන එකයි ගාන් මහත්මයාණන්ගේ මගේ අදහස. මම මුලින්ම මේ කතා අනුසාරයෙන් සමාජගත කරලා තිබෙන්නේ ඇයි කියන කරුණ කතා කරන අපි අර අතෙන්ට ආවොතින් මට හිතෙනවා පැරණි මිනිසුන් බෝමළුවේ සැඳෑ සමයක වාඩි වෙලා අකුරු කියවීමේ හැකියාව ඇති සාමින් වහන්සේ නමක් හෝ ගිහි බවතෙක් උස් අසුනක හෝ නැත්නම් යම්කිසි සුදුසු තැනක වාඩි වෙලා පද්‍ය ගායනා ස්වරූපයෙන් ජාතක කතා පොත් වහන්සේ මනාවට ගායනා කරන්නට ඇති. වෙලේ කුඹුරේ හේනේ වැඩ කටයුතු ටික නිම කරලා වැවට බැහැලා ඇඟපත සෝදාගෙන බෙලිමල් කෝප්පයක් හකුරු කැබැල්ලක් සමග සප්පායන් වූ නිවහල් නිදහස් ගැමියා බෝමළුවේ හොඳ හැටි වාඩි වී හිත් සැනසille ඒ ජාතක කතා පොත් වහන්සේ සුමధుරව ගයන අයුරු අසා සිටින්න ඇති. ඒ අසා සිටීම තුළින් ඔවුන් නොදැනුවත්වම ධර්මාවබෝධයක් වගේම ජීවනාවබෝධයක් ලැබුවා කියන එකයි මගේ අදහස. සරල දහසක් ගත්තොතින් අපි අන්ධභූතක ජාතකයට ගියොතින් මහලු පුරුෂයෙක් ඊට තරුණ වයසේ තමුන්ට නොගැලපෙන වයසේ තමුගේ වයසට නොගැලපෙන වයසේ විවාහයක් කරගත්තොතින් අන්තිමට අඹුවගෙන්ද අඹුවගේ සැමියාගෙන්ද කොටු මේ ඔළුවට ටොකු එනගන්න තමයි වෙන්නේ. හා පිරිහෙන ආකාරය මනාවට සඳහන් වෙනවා. නොකල යුත්ත හා කල යුත්ත පිළිබඳ පාඩමක්. ඒ වගේම ඔබ අපි හැමෝම අසා තිබෙන මීකුණක් අලෙවි කොට දියුණු වූ සිටුවරයා පිළිබඳ කතාව අදටත් ගැලපෙනවා. එයින් අදහස් කරන්නේ කොහොමද? කෙනෙකුට මහා ධෛර්යයක් තිබේ නම්, නිවැරදි කල්පනාවක් තිබේ නම්, අත් නොහැරීමේ අනලස් ගුණය තිබේ නම්, ඔබට ඒකායන අරමුණක් තබාගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය හැකි නම්, ඔබට කිසිවක් නැතත් ඕනේ නම් මීකුණක්ද අලෙවි කොට ඔබට දියුණු විය හැකි, සිටුවරයෙක් විය හැකි කියන පණිවිඩය අපිට බෞද්ධ සාහිත්‍යය තුළ අන්තර්ගතයි. හැබැයි ඒක සාහිත්‍යමය කරුණක් පමණක් නොවන්නේ ගයන් මහත්මයාණනේ. මේ වර්තමාන සංකීර්ණ අද දවසේද කිසිවක් නැතිව ඇඳි වත පමණක් ඇතිව ගමෙන් වාහනයක නැගලා කොළඹට ඇවිල්ලා දියුණු වූ මිනිසුන් පිළිබඳ කතා ඔබ අසා ඇති, මාද අසා තිබෙනවා. ලංකාවේ ව්‍යාපාරිකයන් ගැන කතා කරන පොතපත්වල ඒ කතා සඳහන් වෙනවා. ඒතර එයින් අපිට ගන්න තියෙන පණිවිඩය තමයි, ඒ පණිවිඩය තමයි මේ කතා අනුසාරයෙන් අපිට එලව මෙලව, මා යලි කියන්නට ඕනේ, එලව මෙලව සුභසිද්ධිය සදා ගන්නට, සුභසිද්ධිය උදා කරගන්නට බොහෝ වටින ධර්ම කරුණු සම්භාරයක් අපගේ ජීවිතවලට අනුගත කරලා තිබෙනවා. ඒවා අපි නිකන් සාහිත්‍යමය කරුණු කියා බැහැර කරන්නේ නැතුව ඒවායේ අන්තර්ගත කොට ඇති ඒ වටිනා කියන කරුණු කාරණා අපේ ජීවිතවලට
ඒකාබද්ධ කරගන්නට පුළුවන් නම් මනසින් වැටෙන ජීවිත බොහෝ කලබල වී ඇති කරන්නට ඊළඟට කුමක්දයි කියා සිතා ගන්න බැරුව බොහෝ විට වෙහෙසකර භාවයට අපි පත්ව සිටින මේ වර්තමානයේටද එයින් බොහෝ දේ ගන්නට පුළුවන්. දැන් මම ඒ නිසා කැමතියි ඒ කරුණු කාරණා වර්තමාන සමාජයට කැඳවාගෙන ඇවිත් ඔබේ ජීවිත අපේ ජීවිත ලෞකික වශයෙන් සුඛිත මුදිත කරගන්නට පුංචි කරුණු කාරණා කීපයක් බෙදා හදා ගන්න. අපි අද මූලික වශයෙන්ම මේ සාහිත්‍යමය වටිනාකම ගැන කතා කරන ගමන් එහි අන්තර්ගත වීරය කියන කරුණ ගෑන් මහත්මයා මූලික වශයෙන් උපුටා දක්වන්න යෙදුණා. මොකද අපිට වීරිය ඕනේ. අපි යම්කිසි ජීවිතයේ අරමුණක් ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ලෞකික වශයෙන් හෝ ලෝකෝත්තර වශයෙන් කෙනෙක් ගාව තිබෙන්න ඕන වටිනා කියන පාරමී ධර්මයක් නැත්නම් ගුණාංගයක් තමයි වීරය නැත්නම් අත් නොහැරීම. තවත් සරල කරලා කිව්වොත් අපේක්ෂිත ඉලක්කය කරා ගමන් කරන අතුරු ධෛර්ය සම්පන්නව ගමන් කිරීමේ හැකියාව. එතකොට මා සිවිල් පුරවැසියෙක් නිසා ලෞකික ජීවිතයක් ගත කරන මම මගේ රටේ තම අමුදරුවන් ධාර්මිකව පෝෂණය කරන අපේක්ෂාවෙන් සිටින දෙමව්පියන්ට ව්‍යාපාරිකයින්ට රැකියාවල නියුතු වන්ට පුංචි කරුණු කාරණා කීපයක් මේ පොහෝ දින උතුම් සිහි කැඳවන්න කැමතියි. ඔබ තුලින් මහා ශක්තියක් ලෙස වීරිය උපදින්න නම් ප්‍රථමයෙන්ම අවශ්‍ය දේ තමයි ඔබේ ජීවිතයට ඔබේ ව්‍යාපාරයට මහා ඉහළ පරමාර්ථයක් තිබිය යුතුයි. අපි ගාව ගොඩාක් වෙලාවට තියෙන්නේ ගෑන් මැතිතුමනි අරමුණු මිසක පරමාර්ථ නෙවෙයි. මොකද අරමුණක හා පරමාර්ථයක වෙනස. අරමුණක් කියන්නේ ඔබට මොකද්ද ජීවිතේ අවශ්‍ය? උදාහරණයක් විදිහට වාහනයක්. ඒක ඔබේ අරමුණක්, ඉලක්කයක්. ගේ හදාගන්න එක ඒක ඔබේ ඉලක්කයක්, අරමුණක්. විවාහ ජීවිතය ඒක ඔබේ ඉලක්කයක්. ඔබේ ව්‍යාපාරය දියුණු කර ගැනීම ඉලක්කයක්. පරමාර්ථ කියන්නේ මොනවද? ඔබ ඒ ඉලක්කය කරා ළඟාවන්න අපේක්ෂා කරන්නේ කුමක් උදෙසාද? එතකොට අපගේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට ඉලක්කයකුත් තිබ්බා පරමාර්ථයකුත් තිබ්බා කියන එකයි මගේ අදහස. අපි හැමදෙනාම මට සමාවන්න. ඉලක්කය බුද්ධත්වයේ ලබා ගැනීම. පරමාර්ථය ලෝක සත්වයා සසර දුකෙන් එතර කිරීම. එතකොට අපි සිවිල් සමාජයේ ගත කරන අපි හුඟක් දිනාට අත්හැරුණු කරුණ තමයි අපිට ඉලක්ක තියෙනවා පරමාර්ථ නැහැ. සමහරට අඩුයි. එහාට මෙහාට වෙනවා. තිබෙන කෙනෙක් සතුටු වෙන්න. මෙන්න මේ පරමාර්ථය මනාව වටහා ගත්තම ඒ පරමාර්ථය ඔබ වෙනුවෙන් ඔබෙන් අනිකා උදෙසා නිසා ඒ පරමාර්ථය කරා යන ගමනේදී ඔබට එන වේදනා බාධක දැහැමි සිතින් මැදි සිතින් ඔබට දරා ගැනීමේ හැකියාව ඇති වෙනවා. සිදුහත් තවුසානන් බුද්ධත්වයේ නැමැති ඒ මහා උත්තරීතර තත්වය හොයාගෙන යද්දී උන්වහන්සේට ඒ ගමන තුල කොතරම් බාධා එනවද? කොතරම් බාධා. හැබැයි මේ සීළු බාධා උන්වහන්සේට මැදි සිතෙන් දරාගෙන ඒ උතුම් වූ තත්වය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ උන්වහන්සේට අරමුණු වලින් ඔබට ගියපු මහා උතුම් පරමාර්ථයක් තිබුණු නිසා. ඒ පරමාර්ථය තමයි දුක් විඳින සතර සත්වයා සසර දුකින් එතර කිරීම. හොඳයි දැන් මම මේක එහෙමනම් ලෞකික ජීවිත ගත කරන ඔබ වෙත රැගෙන එන්න කැමතියි. ඔබ ව්‍යාපාරිකයෙක් නම් සමහරට මේ ව්‍යාපාරයේ මේ මොහොතේ ඔබේ බිඳ වැටිලා ඇති. අවිනිශ්චිතතාවයකට පත් වෙලා ඇති. වැටුප් ටික ගෙවා ගන්න කොහොමද කියලා හිතා ගන්න බැරුව ඇති. ඔබේ නිෂ්පාදන වලට වෙළඳපොළ පිළිබඳ හිතා ගන්න බැරුව ඇති. හැබැයි ඔබ මේ මොහොතේ ඔබට හිතා ගන්න පුළුවන් නම් මේ සියල්ල නැතත් මං අනාගතේ ව්‍යාපාර කරලා ඒ ව්‍යාපාර වලින් ලෝකෙ මිනිසුන්ට ලංකාවේ මිනිසුන්ට යහපතක් කරනවා කියලා මේ ව්‍යාපාරයේ බිඳ වැටෙයි. එහෙත් ඔබට අලුත් ව්‍යාපාරයක් යලි ආරම්භ කළ හැකියි. ඒ වගේම රැකියාවක් කරන කෙනෙකුට මේ මොහොතේ උතුම් සිතුවිල්ලක් ඇති කරගන්න පුළුවන් නම් මම මේ රැකියාව කරන්නේ හුදෙක් මගේ අමුදරුවන් පෝෂණය කිරීම සඳහා මගේ ලෞකික අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා නෙවෙයි මානව වර්ගයාට මගේ ආයතනයට අනාගතේ උපදින්න ඉන්න අය වෙනුවෙන් මගෙන් යමක් මේ රටට ඉටු වෙන්න ඕනේ. ඒ උදෙසාම මම රැකියාව කරනවා කියලා හිතුවොත් ඔබට රැකියාව අහිමි වෙන එකකුත් නැහැ. ඔබට මහා ශක්තියක් ලැබෙන්නට පටන් ගනී. ඒ නිසා පළවෙනි කොටස විදිහට මම යෝජනා කරනවා බුදුදහමේද ආభాෂය ඇතුව වියලී ගිය අරමුණු වලට වඩා ඔබට ගියපෝ පරමාර්ථ අපිට ඇති කරගන්නට පුළුවන් නම් ඒ පරමාර්ථ කරා යන ගමනේදී ඔබට తాවකාලිකව ඇති වෙන වේදනාවන් අපහසුතාවයන් එහෙම නැත්නම් කටුකතාවයන් මැදිසිතින් දරා ගැනීමේ හැකියාව ඇති වෙනවා. ගාන් මහත්මාණනි
මට මෙහෙමම තව කරුණු කීපයක් ඉදිරිපත් කරන්න ඕන. මෙහෙමම අපිට යා හැකිද නැත්නම් ඔබට අවස්ථාවක් ගන්න ඕන වේවිද? අපි කෙටි විරාමයක් අරගෙන මහන් මහත්මයා තව වැඩිදුර කරුණු සාකච්ඡා කරමු. ඔබ වර්තමාන තත්වයේද ඊටාත්ම පැහැදිලිව වර්තමානයේදී අවැසිම ශක්තියින් විවරණය කරමින් කළ අදහස් දැක්වීම අපි ඉදිරි වටේදී තවදුරටත් සිදු කරමු. කෙටි විරාමයක් ලබා ගැනීම සඳහා අපි සියත ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධ වෙනවා. ඉන්පසුව නැවතත් මේ වෙසක් පුන් පෝදා ශ්‍රී දේවරම් මහා විහාරයට අපි පැමිණෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.